SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 නොවැම්බර් 25 බදාදා සිරස්තල බණ්ඩාරගම හා මහනුවර අකුරණ ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කරේ. මෙරට සමස්ත ආසාදිතයන් ගණන 21,000 ඉක්මවයි. මරණ 94 දක්වා ඉහළට. මහනුවර පාසල් 45ක් හෙට සිට වසා දැමි. පාසල් වලට දරුවන් පැමිණීමේ ප්‍රතිශතය 51%. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අටලුගම නැගෙනහිර එපිටමුල්ල සහ කොළඹදිර යන ග්‍රාම සේවා වසම් මෙන්ම මහනුවර අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බුලුගහ තැන්න සහ තෙලඹු ගහවත් යන ග්‍රාම සේවා වසම්ද හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අතර තවත් COVID-19 වෛරස් ආසාදිතයන් 294ක් අද පස්වරුවේ හඳුනා ගැනීමත් සමගින් මෙරට සමස්ත ආසාදිතයන් ගණන 21,000 ඉක්ම වූවා. මෙවන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94ක්. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මියගේ බවට ඊයේ තහවුරු වූ සියුදෙනාගෙන් එක් අයෙක් මහර බන්ධනාගාරයේ ස්ථිරකරුවෙක් වන අතර සෙසු තිදෙනා සියඹලාපේ දකුණ කොළඹ 15 හා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශවල පදිංචිකරුවන්. මියගේ ස්ථිරකරුවා 74 හැවිරිදි අයෙකු වන අතර ඔහු බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත මාරු කර එවා සිටියේදී පසුගිය 22 වෙනිදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව වී ඇත්තේ COVID-19 සමග පාචන රෝගී තත්ත්වයක් නිසා ඇති වූ අවයව අක්‍රිය වීමයි. එමෙන්ම සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී පසුගිය 22 වෙනිදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව වී ඇත්තේ නිදන්ගත වකුගඩු රෝගයක් COVID-19 ආසාදනය සමග උත්සන්න වීමයි. මේ අතර COVID-19 ආසාදනය වූ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී ඊයේ මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව වී ඇත්තේ ආඝාතය සහ COVID-19 නියුමෝනියාවයි. එමෙන්ම බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකුද IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඊයේ මිය ගොස් තිබෙනවා. COVID-19 ආසාදනය සමග නිදන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම හා මොළේ ඉදිමීමේ රෝගය මරණයට හේතුව බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර ඊයේ දිනේදී මෙරටින් තවත් COVID-19 වෛරස ආසාදිතයින් 458 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ පෙර පරිදිම කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 259ක්. එමෙන්ම පළමු වරට ගම්පහ දිස්ත්‍රික්කයට වඩා කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් වාර්තා වීම විශේෂත්වයක්. එම සංඛ්‍යාව 78ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ඊයේ දිනේදී අඩු වී තිබූ අතර එම සංඛ්‍යාව 23ක්. මහනුවර ඇතුළු සෙසු දිස්ත්‍රික්ක 7කින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 28ක්. එමෙන්ම වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන් 19ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 17ක්, බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයන් 24ක් සහ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් 10ක්ද ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයන් අතරට අයත් වනවා. මේ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් 150ක පවන පිරිසක් අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි. මේ අතර මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඉන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබූ බවයි.
මේ අතර කෑගල්ල බන්ධනාගාරයේ රැඳවියන් 100 දෙනෙකු පමණ අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ අතර ඉන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණා. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් අපිට විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම COVID-19 සමග ජීවත් වෙලා එදිනෙදා කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරගෙන අපි ඉස්සරහට යනවා. ඒකින්ද මම කියන්නේ මේකට දේශපාලනයක් ගාව ගන්න එපා. මේක වෛද්‍ය විද්‍යාත්මකව විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත තමයි මේ වෙලාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මේක ක්‍රියාත්මක කරන්නේ. අපිට මේ ඇති වෙලා තියෙන දෙවෙනි කොවිඩ් රැල්ල අපිට පාලනය කරගන්න පුළුවන් මට්ටමකට ගෙනීම සඳහා මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක මේ වෙලාවේදී අත්‍යවශ්‍යයි. එමෙන්ම බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට වෛරසය ආසාදනය වීමත් සමග ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් 200ක් පමණ අද PCR පරීක්ෂණයට යොමු කළා. මේ අතර PCR පරීක්ෂණ ප්‍රතිඵල දින 5ක් ප්‍රමාද වන බවට ඊයේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිදු කළ චෝදනාව අද වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ ආයතන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. අපි දන්නවා අද වෙනකොටත් සමහර ප්‍රදේශවල දවස් 5කට පෙර කරපු පරීක්ෂණවල ප්‍රතිඵල අද වෙනකොට ලැබිලා නැහැ. PCR පරීක්ෂණවල ප්‍රතිඵල අවම වශයෙන් පැය 24ක් ඇතුළතවත් ලැබෙන්න ඕනේ. එහෙම නොලැබෙන පරීක්ෂණ ප්‍රතිඵලයකින් දත්තයක් හැටියට කෙනෙක් පොසිටිව් කියලා ගන්න පුළුවන් වෙයි. එතකොට අපිට ආශ්‍රිතයෙන් විශාල ප්‍රමාණයක් ඒ තුළ තව හඹා යන්න සිද්ධ වෙනවා. මේ පොකුරු තවදුරටත් ව්‍යාප්ත වෙන්න එක හේතුවක් තමයි PCR පරීක්ෂණවල ප්‍රතිඵල නිශ්චිත මොහොතේ නොලැබී යාම. විශේෂයෙන්ම අපි කියන්නට ඕනේ දැනට ලංකාවේ රාජ්‍ය අංශයේ රසායනාගාර කිසිවක හෝ PCR පරීක්ෂණ පැය 48කට වඩා ප්‍රමාද වෙන්නේ නැහැ. පැය 48ක කාලයක් ගත වෙන්නේත් මුල් ඒරියාව රසායනාගාරයේ මේ කාර්ය මණ්ඩලය කරලා පැය 24කට අඩු කාලයකදී ඒක දෙනවා. ඒ වගේම පොසිටිව් වාර්තාවක්. එහෙම නැත්නම් ආසාදිතයෙක් අපි හඳුනාගත්තොත් ඒ ආසාදිතයාගේ වාර්තාව දුරකථනය මගින් ලබා දෙනවා. මේ පරීක්ෂණය එන්න දවස් 5ක් යනවා කියලා මම කියන්නේ දවස් 5ක් ගත වෙනවාය කියන අයගේ වගකීමක් තමයි. කොහෙටද මේ පරීක්ෂණ යවුවේ? කවුද මේ පරීක්ෂණ කරේ? මොකද්ද රසායනාගාරය කියලා නිශ්චිත වශයෙන් කියන එක. අපිට පෙරෙන්න තියෙන විදිහට ශනික ප්‍රතිදේහ ජනක කට්ටල ගෙන්වීමට තියෙන උනන්දුව ඒවා පාවිච්චි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නැහැ. ඒ නිසා අපි ඊටාම අසීරුවෙන් මේ මොහොතේ තිබිච්ච ජංගම රථයක් නැවත පරිහරණයට අරගෙන අපි හැකිතාක් ප්‍රමාණයක් අපිට ලබා දෙන රතු කලාපවල මේ ශනික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල වලින් පරීක්ෂණ කරනවා. මේ අතර බීට සුළු වේලාවකට පෙර තවත් කොවිඩ් ආසාදිතයන් 208 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පවතින වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන මහනුවර නගරයේ හා ඒ ආශ්‍රිතව ඇති පාසල් 45ක් දෙසැම්බර් 4 වනදා දක්වා తాවකාලිකව වසා තබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර රලිත්යු ගමකේ මහතා අද නිවේදනය කළා. බස්නාහිර පළාතේ හා හුදකලා කෙරුණු ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් ඉකුත් සඳුදා සිට ආරම්භ කෙරුණත් අද දිනේත් පාසල් බොහෝමයක සෙසුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. බස්නාහිර පළාතේ හා හුදකලා කෙරෙනු ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පාසල් ඉකුත් සඳුදා විවෘත කෙරුණු අතර අද 3 වන දිනටත් පැවැත්වුණා. පාසල් ආරම්භ වූ ඉකුත් සඳුදා දිනේදී සමස්ත දිවයිනෙන්ම පැමිණ තිබුණේ ළමුන්ගෙන් 34% පමණයි. ඊයේ දිනේදී එය 44% දක්වා වැඩි වූ අතර අද දිනේදී එම අගය දක්වුණේ 51% ලෙසයි. මේ අතර ඉකුත් 23 වනදා අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට සහ ධර්මාශෝක විද්‍යාලයට පැමිණි එකම පවුලේ දරුවන් දෙදෙනෙකුගේ මව්පියන් කොවිඩ් ආසාදිතයින් බවට ඊයේ හඳුනා ගැනුණා. මේ හේතුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවාගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන සිසුන් 22 දෙනෙකු හා ගුරුවරුන් 2 දෙනෙක් නිරෝධායනයට යොමු කෙරුණා. මෙවන් පසුබිමක අද එම පාසලට කිසිදු දරුවෙකු පැමිණ සිටියේ නැහැ. උදෑසන පැමිණීම අපිට වාර්තා වෙන්නේ කිසිදු ශිෂ්‍යයෙකු නොපැමිණි තත්වයක්. පාසල් පරීක්ෂා අපි සම්පූර්ණයෙන්ම විස බීජ හරණය කරලා තියෙන්නේ. ඒ නිසා ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න අපිට දැනට කිසිදු බාධාවක් නැහැ. එමෙන්ම අම්බලන්ගොඩ කුලරත්න මහාවිද්‍යාලයට ළමුන් 7 දෙනෙකු පමණක් අද පැමිණ සිටි අතර ලබන සඳුදා වනතෙක් ළමුන් සඳහා පාසල් විවෘත නොකිරීමට තීරණය කර ඇති බව විදුහල්පතිවරයා සඳහන් කළා. එම පාසලේ ළමයින් 3ක් සහ ගුරුවරුන් 6ක් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒක නිසා අද අපි පාසල් කමිටුව රැස් කරා. ඒ අනුව අපි තීරණයක් ගත්තා හෙට සහ අනිද්දා කියන දින දෙක තුල දරුවන් සම්පූර්ණ වශයෙන්ම පාසලට කැඳවන්නේ නැහැ. බලාපොරොත්තු වෙනවා නැවතත් ලබන සඳුදා සිට සුපුරුදු පරිදි අධ්‍යයන කටයුතු සඳහා පාසල ආරම්භ කරන්න. කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ සමීපතම ආශ්‍රිතයින් වන ඔහුගේ මුණුබුරෙකු සහ මිනිබිරියක පසුගිය සඳුදා කන්දගෙදර ජාතික පාසලට පැමිණීම හේතුවෙන් එම පාසල පසුගියදා වසා දැමුණා.
ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර ඇති පසුබිමක අදාළ සිසුන් දෙදෙනාගේ PCR වාර්තා ලැබෙන තෙක් පාසල යළි විවෘත නොකරන්නයි ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටිනවා. අධ්‍යාපන බලධාරීන් පාසල විවෘත කරන්න ඒ සියලු දෙනා දැඩි උත්සාහයක් ගත්තත් මේ වෙනකොට කන්දගෙදර ජාතික පාසලේ ගුරුවරු ළමයි පාසලට පැමිණ නැතුව මේ තත්ත්වය එක්ක පාසල පවත්වන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. PCR පරීක්ෂණයේ රිපෝට් එක එන්න කලින් පාසල විවෘත කරලා කාටද මේ ලකුණු දාලා පෙන්වන්න හදන්නේ කියන ප්‍රශ්නේ අපට තියෙනවා. හික්කඩුව සීනිගම ශ්‍රී විමල බුද්ධි මහාවිද්‍යාලයට අම්බලන්ගොඩ සිට පැමිණෙන ගුරුවරියකගේ නැන්දනිය සහ මාමණ්ඩියද කොවිඩ් ආසාදිත බවට PCR වාර්තා මගින් ඊයේ තහවුරු වී තිබුණා. මේ හේතුවෙන් ඇගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන ගුරුවරියන් 30 දෙනෙකු හා ළමුන් 9 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද එම පාසල විෂ බීජ හරණය කළ අතර අද පාසලට පැමිණ සිටි ළමුන් 7 දෙනාද යලි නිවෙස් වෙත රැගෙන යාමට මව්පියන් කටයුතු කර තිබුණා. දාල ගුරුවරිය සිටි තැන මේ ආශ්‍රිතයා සිටි තැන මේ ස්ටාෆ් රූම් එක සහ උගන්වු පන්ති කාමරේ සම්පූර්ණ විෂ බීජ හරණය කරා. ඒ අදාළ ළමයි එක විතරක් දැනට නිරෝධායනය කරලා තියෙනවා. පාසල ගැටලුවක් නැහැ, පවත්වාගෙන යන්න පුළුවන්. හෙට සිට සාමාන්‍ය පරිදි සීනිගම ශ්‍රී විමල බුද්ධි මහාවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන බවයි විදුහල්පතිවරයා පැවසුවේ. පවතින වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන මහනුවර නගරේ හා ඒ ආශ්‍රිතව පිහිටි පාසල් 45ක් දෙසැම්බර් 4 වෙනිදා දක්වා තාවකාලිකව වසා තබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා අද නිවේදනය කළා. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැකර් ක්‍රන්චි වෙජි. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටි 6 ඉක්මවා ගියා. මේ වන විට ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 14,17,000කට අධිකයි. පසුගිය පැය 24දී ලොව වැඩිම කොවිඩ් මරණ ඇමරිකාවෙන් වාර්තා වූ අතර එය 2000 ඉක්මවා ගියා. ලෝක සමස්ත කොවිඩ් ආසාදිතයින් ලැයිස්තුවට ඊයේ දිනේදී පමණක් අලුතින් එක් වූ ආසාදිතයින් ගණන 5,43,000කට අධිකයි. ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 6 ඉක්මවා ගියා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 11,720ක්. සමස්ත ආසාදිතයන් 1,30,00,000ට ආසන්න වෙමින් ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළදී නව ආසාදිතයන් 1,75,000 ඉක්ම වූ පිරිසක් හඳුනා ගැනුණා. ගත වූ පැය 24දී එරට මරණ සංඛ්‍යාව දැක්වුණේ 2,194ක් ලෙසින්. මේ අතර කොලොම්බියාවේ ජනාධිපති බිරිඳ මාරියානා ජුලියානා රුයිස් කොවිඩ් ආසාදනය වීම නිසා ස්වයං නිරෝධායනයට ලක් වී සිටිනවා. රටවල් කිහිපයක්ම සිය එන්නත්වල සාර්ථකත්වය පිළිබඳව තොරතුරු අනාවරණ කිරීමත් සමග කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ඇමරිකානු ආයතනයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ ගැබිනි මව්වරුන් හා ළමයින් සඳහා කොවිඩ් එන්නත් ආරක්ෂිතද යන්න ඉතා ඉක්මනින් පරීක්ෂා කරන බවයි. එමෙන්ම එළඹෙන මාර්තු මාසය වන විට ජනතාවට කොවිඩ් එන්නතක් ලබා ගැනීමට හැකිවේ යයි තම අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මරණ ආදාහනය කිරීමේදී මියගිය පුද්ගලයාගේ පවුලේ සමාජිකයින් එහි වියදම් දැරිය යුතු නමුත් එම අවසන් කටයුතු සඳහා වියදම් දැරීමට නොහැකි පුද්ගලයින්ට යම් සහනයක් ලබා දීමට ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අයවැය තෙවන වර කියවීමේ හෙවත් අයවැය කාරක සභාවස්ථා විවාදය අද තෙවන දිනටත් පැවති අතර අද දිනේ ජනමාධ්‍ය සහ විදේශන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනුණා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අර සිංහරාජ වනාන්තරය එලි කිරීම සම්බන්ධයෙන් මේ එන්වයරන්මන්ටල් සර්ටිෆිකේට් නැතුව පාර හදන්න පුළුවන් නම් දවස් 90න් ඇයි ප්‍රශ්නට උත්තර දෙන්න බැරි දවස් 90න්? අනිවාර්යෙන් මේකට උත්තර දෙනවා. මොකද ඒ ජනතාවගේ අවශ්‍යතාවය මත තමයි ඒ පාර ඉදි වෙන්නේ. ගරු කතානායකතුමනි බලලා මල්ලෙන් පැන්නා. කිව්වා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පාර හදනවා කියලා. අලුත් පාරක් සිංහරාජය හරහා කපලා නැහැ. තිබුණු කොන්ක්‍රීට් පාර කිලෝමීටරේ ඔබතුමා ගිහිලා තියෙනවද? ඔබතුමා ගිහිලා තියෙනවද ලංකාගමට? එක ගහක්වත් කපලා නැහැ. මේ වගේ ඊර්ෂ්‍යා කරන්න එපා රටට වැඩක් වෙද්දී. COVID-19 වසංගත තත්ත්වයේ ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කිරීමට කටයුතු කළ බවට උදම් මැනූ රජය ඔක්තෝබර් මාසයේ සිට COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක් තුළ නැවත ව්‍යාප්ත වීමත් සමගම එම අසාර්ථකත්වයේ වගකීම ජනතාව වෙත පවරමින් සිටිනවා. COVID-19 වසංගතය මෙරට වාර්තා වීමෙන් පසුව රජයේ රෝහල් වලට එක් කරන ලද PCR යන්ත්‍ර සංඛ්‍යාව 25ක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරන පරීක්ෂණ ක්‍රමවේදයක් වන
ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියට මේ වන විටත් හඳුන්වා දී ඇත. මීට අමතරව පෞද්ගලික සමාගමක් විසින්ද ඔවුන්ට ලැබී ඇති ආනයන බලපත්‍ර අනුව පෞද්ගලික ප්‍රමාණයන් ඇනවුම් කර ඇත. COVAX මගින් පවත්වාගෙන යනු ලබන එන්නත් වැඩසටහනට අපි ඇතුළත් වූයෙමු. පළමු වටයේදීම අපගේ ජනගහනයෙන් 20%කට එනම් මිලියන 4.2ක ජනතාවකට මෙමගින් එන්නත ලැබීමට නියමිතය. මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ තවමත් එම නිපදවීම සඳහා අවසරය ලබන්නේ කවදාද යන්න කිසිවෙකු නොදන්නා බවය. 2020 අගෝස්තු මාස 2 වන දින සිට ඔක්තෝබර් 3 වන දක්වා කාල පරාසය තුල කිසිදු කොවිඩ් රෝගයේ 19 රෝගයක් සමාජය තුලින් වාර්තා වී නැත. COVID-19 මරණ ආදායනය කරන්න ගියාම මුදල් අය කිරීමක් සිද්ධ වෙනවා මේ ගරු සෞඛ්‍ය ඇමතුමියනි. දැන් ඊ IDH රෝහලේදී රුපියල් 58000ක් ගෙවන්න කියලා තියෙනවා. මේ මරණයක් සිද්ධ වුණාම මේ මිනි පෙට්ටි ඒ ආදිය සොයා ගැනීමට ඒ පවුලේ අය තමයි කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් උන්ට හැකියාවක් නැත්නම් අපි ඒ සම්බන්ධයෙන් ඩෝනර්ස්ලට කතා කරලා ඒවා හොයලා දෙනවා. ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය සහ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවලදී පළ වූ අදහස් කිහිපයක් දැන්. ශ්‍රී ලාංකික රාජ්‍යංශයේ එවැගේම පෞද්ගලිකාංශයේ සේවකයින්ට විශ්‍රාම යාමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා දීර්ඝ කරන්න රජය එකපාරටම තීරණය කළා තියෙනවා. සේවකත්ව සාධක අරමුදල් දෙකේ ආසන්නෙන් රුපියල් බිලියන 2900ක් පමණ අරමුදල් තියෙනවා. මෙන්න මේ අයගේ මේ සේවකත්ව සාධක පාරිතෝෂිකය ලබා නොදීම තමයි මේ ආණ්ඩුවේ යටි අරමුණ. මේ සියල්ල හරහා කරන්නේ තමන්ගේ ගජමිතුරු දනකුවේරෝ කීප දෙනෙකුට දීපු බදු සහන අහිංසක මිනිසුන්ගේ සනීප ආරක්ෂාව වෙන දැරිවියන්ගේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නයත් ගරානාවක් කර ගැනීම තමයි මේ කළා තියෙන්නේ. මේ සනීප ආරක්ෂක තුවා සම්බන්ධයෙන් ඊයේ කතා කරලා කිව්වා මේකට ආණ්ඩුව බද්දක සම්පූර්ණ සත්‍යයක්. ආණ්ඩුව කිසිසේත් කාන්තාවන්ගේ ඒ සනීප ආරක්ෂක තුවා සදා කිසිදු බද්දක් අලුතෙන් කවු කරලා නැහැ. ඒක සම්පූර්ණ බොරුවක්, සම්පූර්ණ විකෘතියක්. ඒක පැහැදිලිව කියනවා මේ රටේ කාන්තාවන්ට කරපු නිග්‍රහයක්. මේ ආණ්ඩුවට අපේ සමගි ජනබලවේගේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා හැම අවස්ථාවකදීම ප්‍රකාශ කරා මේ ප්‍රශ්චාත් කොවිඩ් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන එදා වේලා හරි හම්බ කරන මිනිස්සු අද ලොක්ඩවුන් කළා රුපියල් 5000ක් දීලා පුළුවන් නම් කාපල්ලා නැත්තම් මැරියල්ලා කියලා කියන තත්යකට අදපත් වෙලා තියෙනවා. මේ රටේ ආර්ථිකය මේ වසංගතයත් එක්ක අපි ඊටාම හොඳට කළමනාකරණය කරගත්තා. අපි රට වැහුවට අපේ ආර්ථිකය අපි වැහුවේ නැහැ. අපේ කවුරුත් බඩගින්නේ මැරුණේ නැහැ. බඩගින්න ඉස්සරහට දාලා මේ කරන මැතිවරණ ව්‍යාපාර අපි නතර කරමු. සංචාරක ශේෂ්ත්‍රයේ නියලිච්ච ඒ අයට තමන්ගේ ආදායම අද අහිමි වෙලා තියෙනවා. කුලී රත රියදුරන්ට ඒ ආදායම අහිමි වෙලා තියෙනවා. ත්‍රිරෝද රත රියදුරන්ට ඒ ආදායම අහිමි වෙලා. ගොවියන්ට ඒ ආදායම අහිමි වෙලා තියෙනවා. දීවරයන්ට ඒ ආදායම අහිමි වෙලා තියෙනවා. මේ අය කොහොමද ජීවත් වෙන්නේ? මේ රජයේ වැඩපිළිවෙල මොකද්ද? මේ වර්තමානයේ ඉදිරිපත් කරලා තියෙන බජට් එක තුලින් මේ රටේ මිනිස්සුන්ට ලබා දෙන සහන මොනවද? මේ රජය මේ රටම අඳුරු කරයකට ගෙනියනවා කියන එක ඉතාමත් පැහැදිලි. පළවෙනි රැල්ල නිවැරදිව කළමනාකරණය කරගත්ත එක දැන් ජනාධිපතිට තමන්ට බූමරංගයක් හැටියට විපක්ෂයෙන් ගහනවා. කලිතුවන්නේ ඒක නෙමෙයි. මුලින්ම විපක්ෂ නායකතුමා කිව්වා කොවිඩ් එක ආපුවම අර ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා වගේ මැලේරියාවට බොන එක බොහොම හරි කියලා. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා ඇයි වහන්නේ කියලා. පාර්ලිමේන්තුව ඇයි වහන්නේ? පාර්ලිමේන්තුව අරින්න කියලා කිව්වා. පාර්ලිමේන්තුව ඇරියම කියනවා ඇයි පාර්ලිමේන්තුව ඇරිය කියලා අහනවා. ලොක්ඩවුන් කරාම කියනවා ඇයි ලොක්ඩවුන් කරේ කියලා. ඇරියම අහනවා ඇයි ලොක්ඩවුන් කරන්නේ නැත්තේ කියලා. අපේ රජය සෞඛ්‍යාංශ වලින් පරිබාහිරව කිසිම උපදේශකකින් පිට ගිහිල්ලා මේ කොවිඩ් සංගත තත්ත්වය මට පවත්වන්න කටයුතු කළා නෑ. තවත් පුවත් කිහිපයක් දැන්. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාතෘභූමියට සෙත්පතා පුරා දින 21ක් මෙම සෙත් පිරිත් සජ්ජායනය අද දිනේත් පැවැත්වෙනවා. පිරිත් සජ්ජායනා කරනු ලබන්නේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අතිපූජනීය මහා සංඝරත්නය විසින්. යුද හමුදාපතිවරයාද අද පිරිත් පින්කමට සම්බන්ධ වුණා. මේ සඳහා බරපැන දායකත්වයේ LOLC සමූහ ව්‍යාපාරය විසින් දරනු ලබන අතර නිල මාධ්‍ය අනුග්‍රහකත්වය දරන්නේ දෙරණ මාධ්‍ය ජාලයයි. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් සාවද්ද ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සියලු දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තියේ සාක්ෂි නොකැඳවා එම විත්තිකරුවන් නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් 30 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළා. දිවිනැගුම මුදල් රුපියල් මිලියන 2992ක් වැය කර දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින්
රජයේ මුදල් සාබද්ද ලෙස පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල කර තිබුණා. තම ඡන්ද කොට්ටාසේ වන සිලාවතුරට බස් රථ 222ක් මගින් අවතන් පුද්ගලයන් 12620 දෙනෙකු ගෙන යාම සඳහා රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දැඩි අපකොන්දේසි මත මුදාහරණ ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මෙලෙස ඔහුව මුදාහරණ ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළා. අම්පාර දීගවාපිය දාගැබේ දකුණු වාහල්කඩ සිදු කළ කැණීම් වලින් හමු වූ 5 වන සියවසට අයත් බවට සැලකෙන ශෛලමේ මංජිසාවෙන් පළමු වරට ධාතුන් වහන්සේ සහිත රන් කරුණු 4ක් හමු වී තිබෙනවා. මෙම රන් කරුණු 4 තුල ධාතුන් සහිත රන් මංජිසා 6ක් සහ පළඟු කරුණුවක්ද සොයාගන්නු අතර මෙය එකම ස්ථානයකින් හමු වූ වැඩිම රන් කරුණු ප්‍රමාණය බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදා MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් බලගණය අද 125 වන සංවත්සරයේ සමරනු ලැබුවා. ඊට සමකාමීව හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරු පරිශ්‍රයේ රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දීපිදු ගුවන් විරුවන් අනුස්මරණය කිරීම සිදු කෙරුණු අතර එම පරිශ්‍රයේ රුක්රෝපණ වැඩසටහනක්ද පැවැත්වුණා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියට සහභාගී වීම සඳහා තවත් විදේශ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඊ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. මේ අනතුරු ඔබට එක්විය හැකි අලුත් පාර්ලිමේන්තුව සමගින්